මේ තමයි ගේට් වෝල් එක නගින්න ටිකට් ගන්න තැන. This is the ticket price. Entrance price is 70 kuna. No euro. Remember, you must pay with kuna. Only around city. Only yes, I don't want to go up. No up. You No haven't up. time. Eh? You don't have time. We close in 5:30. Yes. 5:30 will be closed. Where can I go? Just I can You can go on the left, get out there. Okay, it's enough. It's enough for me. It's enough. Finish. I don't want to go. No. Then if Too you tired. have time to 5:30, you can visit the castle also. Okay. If you be fast, Okay. you can visit with the same ticket Say, castle. the castle too. Okay. Yes. Thank you very much. You are welcome. Because Okay. we close in 5:30. 5:30 you close also the castle, no? Yeah. Okay. Thank you very much. Bye. Thank you. Have a nice day. Thank you. කූණ 70ක් එක එන්ට්‍රන්ස් එක. නමුත් ඒගොල්ලෝ කියන්නේ දැන් මේ උඩටම යන්න එපා කියලා කිව්වා. සාමාන්‍යයෙන් මේ ග්‍රේට් වෝල් එකේ යන්න පුළුවන් මේ සිටි එක වටේ තියෙන සීමාව ගිහිල්ලා බහින්න කියලා තමයි කිව්වේ. ගොඩක් උඩට මේ වෙලාවේ යන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණ මේ කන්ද වටේම යනවා නම් ඒකට වරුවක් වගේ යනවා. එතන මට වරුවක් ගත කරන්නත් බෑ මේ වෙනුවෙන්. මට ඕනකම තියෙන වැඩියත් මේ මම මේ සංචාරයන් කරන වගේම ඔයාලට මේක පෙන්වන්න. ලෝකෙ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හලෝ. යුරෝපයේ චීන මහා ප්‍රාකාරය. දැම්ම මහති. මෙන්න මේක තමයි ප්‍රධාන පාර. ඒ කියන්නේ මේ උඩට යනවා නම් මේ සිටි එක වටේ මේ මුළු කන්ද වටේම යනවා නම් මෙන්න මේ ප්‍රාකාරයේ වටේ ගිහිල්ලා අනිත් පැත්තෙන් බහින්න පුළුවන්. මේ කන්ද වටේ. නමුත් ඒකට වරුවක් ගත වෙනවා. ඉතින් මට වරුවක් මං ගත කරන්නේ නැහැ. එකක් හති අමාරුයි. මෙච්චර චීන මහා ප්‍රාකාරය ගියා කියලා චීන මහා ප්‍රාකාරයට අපි චුට්ටේ නැගින්නේ. මුළු ප්‍රාකාරෙම යන්නේ නැහැ නේ. ඒ නිසා මම මේ සාමාන්‍යයෙන් වටපිටාවේ පොඩ්ඩක් පෙන්වන්න නැගලා අනිත් පැත්තෙන් බහිනවා. ඉතින් මං මෙච්චර දුර ගෙවාගෙන ආවේ නැවකුණුත් ඇවිල්ලා මේ යුරෝපයේ තියෙන චීන මහා ප්‍රාකාරය බලන්න. ඉතින් ඒ මෙච්චර දුර ඇවිල්ලා චීන මහා ප්‍රාකාරේ ටිකක් හරි නගින්න ඕනේ. ඒ නිසා නගිනවා. මේ හැපැත්තේ ප්‍රධාන කොටස. මහා ප්‍රාකාරේ ගොඩක් උඩට ආවා. තාත් යන්න පුළුවන් උඩට. බලමු මේ ගුහාව වගේ තියෙන කොතනද යන්නේ කියලා. මාර ලස්සන view එකක් මෙතන ඉඳන් පේන්නේ. මේ තමයි පල්ලෙහා තියෙන ස්ටෝන් චූටි ගම. අතරම් පොඩි ගමක් ඒක. මේ තියෙන ග්‍රේට් වෝල් එකේ උඩ කොටස. එතනම ඇත්තම මේ තියෙන ක්‍රෝසියානු ජාතික කොඩිය. ක්‍රෝසියාව අපි සීගිරි ගැන ආඩම්බර වෙනවා වගේ ක්‍රෝෂියාව මේ ප්‍රාකාරයේ නැත්නම් මේ ඓතිහාසික ස්ථාන ගැන ආඩම්බර වෙනවා. ස්ථිරයි ඒක. පේනවනේ නේද මිනිස්සු හති දාගෙන නගින හැටි. මේ කන්දුඩම ජාතික කොඩියක් තියෙන්නේ. එතන තමයි මේ තාප්පේ ගිහිල්ලා උඩට කෙලවර. ඊට පස්සේ ආයි බස්ම තියෙන්නේ. නමුත් ඉතින් අතර මෙච්චර එහෙ යන්න බෑ. මෙතන ආපහු බහින පඩිපෙළ. Said salt was used for currency. Oh, it was money. Yeah, back in the day. Yeah, back then it was because I'll tell you why.
came quickly. You are so. No, because the castle, like I want to see the castle too. Yes, you can see And the castle. can you tell me when we was built this? In 14th century. 14th century. 14. 14. Yes, 14th. And what was the purpose? To protect salt factory, salt pans. To protect the salt factory. Salt. Business To of protect the saline. Salt was very Yeah. expensive. And That in important. that period salt was so expensive. Yes, and and that's why they. important. Oh my God! Such a Yes. wall to protect protect salt. salt. Yes. That's a good So story. no fridge in that time. No fridge. No, fridge. No, Salt was no very fridge. Yes, important. yes. Yes, that's right. It is the Ooh. first reason. That's the first reason. I'm from Sri Lanka. From Sri Lanka. Sri Lanka, yes. Very good. I'm so glad. Yeah, I am going to Dubrovnik. You Okay. are with group or No, I'm with my wife. She was too lazy to go. she's too lazy. In the car. Still far. Okay, bye. Goodbye, thank you. මේ ක්‍රොආසියාවේ තියෙන චීන මහා ප්‍රාකාරේ ගොඩනගලා තියෙන හේතුව ඔයාලට දැන් කියන්න යන්නේ මම. ඒක ඊටාම සුවිශේෂ හේතුවක්. සාමාන්‍ය හීනෙන් හිතා ගන්න බැරි හේතුවක්. මෙච්චර විශාල ප්‍රාකාරයක් ගොඩනගලා මේ ප්‍රාකාරයෙන් රැක්කේ මොනවද? මේ ප්‍රාකාරයෙන් සුරැකුණේ මොනවද? රැක්කේ මොනවද? ඒ තමයි ධනය. ධනය කියන්නේ නිකන් ධනය නෙවෙයි. මහා ධනස්කන්ධයක්. ඒ මහා ධනස්කන්ධය තමයි ලුණු. ලුණු කොහොමද ධනස්කන්ධයක් වෙන්නේ? සාමාන්‍ය ලුණු කියලා කියන්නේ ගොඩක් ලාභ දෙයක්. ලොකු මිලක් තියෙන දෙයක් නෙවෙයි. ලංකාව වුණත් ලුණු කිලෝ එකක් ගන්න මහ වියදමක් යන්නේ නැහැ. නමුත් මම මේ කතා කරන්නේ 14 වෙනි සියවස ගැන. ක්‍රිස්තු වර්ෂ 1300 ගණන් ගැන. ඒ කාලේ ලුණු තමයි වටිනාම සම්පත. ලුණු හරිම දුර්ලභයි. ලුණු හොයාගන්න අමාරුයි. ලුණු රකින්න තමයි මේ මහා පෞර බැඳලා තියෙන්නේ. හිතා ගන්නවත් පුළුවන්ද? පල්ලෙහා තියෙන ලුණු ලේවායක්. ඒ ලුණු ලේවාය රකින්න හතුරන්ගෙන් ලුණු ආරක්ෂා කරගන්න ලුණු සුරකීම සඳහා බැඳපු ප්‍රාකාරය තමයි අපි දැන් විසිට් කරේ. ලුණු සුරකින්න හදපු පවුරේ නායකයෝ පාලකයෝ හිටියේ මෙන්න මේක ඇතුලේ. ලුණු සුරකින්න අයත් රැකෙන්න දෙපේ. පේනව නේද? ලුණු රකින්නවා කියන එක සුළුපටු වැඩක් නෙවෙයි ඒ කාලේ. මේ සා විශාල බලකොටුවක් ලුණු වෙනුවෙන්. මේක හරි හතරස් කාසල් එකක්. මේ කාසල් එකේ වහල වරතම් දැන් එනකොට පේන්නේ නැහැ. ඉස්සර නම් වහලක් තියෙන නැති වහලක් නැතුව තියෙන විදියක් නැහැනේ. නමුත් දැන් මේක සම්පූර්ණ නිරාවරණයි. මේ තියෙන්නේ චුටි කණු. ඒ වතරේ තමයි වහල් රඳවල තියෙන්නේ නැත්තේ. ලුණු හොරුන්ගෙන් ලුණු රකින්න කාලතුවක්කු තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පේනව නේද කාලතුවක්කු උණ්ඩ? මේ තියෙන්නේ ලුණු රකින්න පාවිච්චි කරපු තවත් කාලතුවක්කුවක්. මේ කාලතුවක්කුව මේ පැත්තට විදිලා තියෙන්නේ. අර පැත්තේ තියෙන ලේවාය, අර තියෙන ලේවාය. මේ පැත්තෙන් හතුරු වෙනවා නම් මේ කාලතුවක්කුවෙන් තමයි එයාට එක යුද්ධ කරේ. මේ උඩ කොටස සම්පූර්ණව තියෙන්නේ මේ වගේ ගුල්. මේ ගුල් වලින් හැම එකෙම කාලතුවක්කු තියෙන්නේ නැති. මේ තියෙන්නේ මේ පැත්තෙන් ආවොත් කවුරු හරි ලුණු හොරකම් කරන්න එයාලට වෙඩි තියන තියපු කාලතුවක්කුව. මේ තියෙන්නේ මැදිරි මුරකුටි. අපි මුරකුටිට ගොඩ වෙලා බලමු. ඔප්පට සිරි ගාඩි. මුරකුටියෙන් ඉඳන් ලස්සනට බලන්න පුළුවන් බලකුටු දිහා. පේනව නේද ප්‍රාකාරය පේන හැටි. මේ පැත්තෙන් පේන්නේ නගරේ කොටස. Hello. Did it. Quickly did it. And two persons. Yes, 2 persons there, yes. මේ තියෙන්නේ ඒ මහා ප්‍රාකාරයෙන් හදලා සුරකපු ලුණු ලේවාය. දැන් මං ඉන්නේ ලුණු ලේවාය ඇතුලේ. තව සුළු මොහොතකින්
ලෝකෙ වටේ සුදන්තක හිස් කැසුම් කන්න ළඟයි. සුවිශාල ප්‍රාකාරයක් බැඳලා විශාල හමුදාවක් යොදවලා කාලතුවක්කු දාගෙන සුරැකපු ලුණු ලේවායේ ලුණු වලින් ලුණු වැටයක් සොරා ගැනීමේ වරදට ලෝක වැට සුදන්තක ෆිනිෂ්. අද එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණා නම් උනේ ක්‍රිස්තු වර්ෂ 1300 දී. අද ලුණු කියන්නේ සිම්පල් කේස් එකක්. හරි. මේක තමයි මට පෙන්වන්න ඕනුනේ. මේ මොහොත වෙනකන් ඔයාලා දැනගෙන ඉන්න නැතුව ඇති. ලුණු රකින්න මේ තරම් යුද්ධයක් තිබුණා කියලා. ඒක තමයි ඉතිහාසය. ග්‍රෝවින් කළ අපි බුක් කරපු පොඩි ඇපාර්ට්මන්ට් එක තමයි මේ. හරිම ලස්සන ඇත්තටම. පොඩි ගානයි ලොකු ගානක් ගත්තේ නෑ මේ කට්ටිය. ගොඩාක් හොඳ view එකක්. මුළු නගරේම හොඳට පේන තැනක්. චූටි කුස්සියක් තියෙනවා. පුංචි කෑම මේසයක් තියෙනවා. පාන් ටෝස්ට් රේ ඊට පස්සේ වතුර උණු කරන එක ඉඳලා කුස්සියකට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ බාත්රූම් එකත් හරි පිරිසිදුයි. ගොඩක් හොඳයි. ඊපස්සේ මේ බැල්කනියෙන් පේන view එක මේ ඩුබ්ලින් සිටි එක තමයි පේන්නේ. ලස්සන සිටි view එකක් තියෙන බැල්කනිය. මෙතන බැල්කනිය. ඩුබ්ලින් ටවුන් එක ළඟින්ම තියෙන ලොකු පාලම අපි දැක්කා. ඒ පාලම හැදලා තියෙන්නේ මෙන්න මේ පුංචි කලපුව හරහා. ගොඩබිම ඇතුළට නිරා ගිය පොඩි කලපුවක් වගේ එකක් තියෙනවා. මෙන්න මේක තමයි මේ. ඒක හරහා තමයි අර පාලම හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතෙන් තව ටිකක් එහාට ගියාම මේක ඉවර වෙනවා සම්පූර්ණ. දැන් මම ගිහිල්ලා පෙන්නන්නම්. එතකොට තනිකර තුඩුවක් වගේ මේ වටේම කඳු තියෙන්නේ. ඉතින් මේ වතුර කොටසක් පොඩි කොටසක් තියෙන ඇතුළට මූදෙන් ඇතුළට නෙරා ගියේ. ඉතින් ඒ කොටස සුන්දරයි. හුඟක් වෙලාවට මේ පෞද්ගලික බෝට්ටු තියන අයට නැත්තම් සංචාරකයන්ට ගොඩක් වටින ඒරියා එකක්. නගරයෙන් පිට ටිකක් දුරින් ජීවත් වෙන කැමති අයට තමයි අර ෆ්ලැට්ස් තියෙන්නේ. ඉවන් හැමතැනම ජනතාව ජීවත් වෙන. ඒ කියන්නේ කන්ද උඩ පවා මේ ඈත උඩ පවා පේනව නේද කේවල්. කොහොම යනවද කියලා හිතා ගන්න බෑ ඒවට. එතනින් එහාට යන්න බෑ. කෙළවරේ ගේට්ටුවක් තියෙන්නේ. ඒ නම් ඉතින් හරවන වෙන මොනවා කරන්නද? කොහොම හරි දැක්කනේ දැන් අන්තිම කෙළවරේ මොනවද තියෙන්නේ කියලා. ඒ මද මේ තමයි අර ලස්සන පාලම ළඟ ඉඳලා ආවම එන්න තියෙන අවසාන කොටස. ඒ කියන්නේ මෙතනින් එහාට වතුර ඉවරයි. ඒ අර කලපුව වගේ එක නැත්තම් බොක්ක වගේ කොටස එන්නේ මෙතනට. මෙතනින් ඊට පස්සේ මහා කන්ද තියෙන්නේ. මේ කන්දේ දැන් මේ කන්දේ මුදුන තියෙනනේ. මේ මුදුනෙන් එහා පැත්ත බොස්නියාව. දැන් අපි ඉන්නේ ක්‍රොාසියාවේ. එහා පැත්ත බොස්නියාව. ඊට පස්සේ මෙතනින් ආයෙමත් මේ පැත්තට යනවා අර අපි දැක්ක ලස්සන පාලම ළඟට. ලෝක ප්‍රකට රොබින් හුඩ් චිත්‍රපටය ගැන ඔයාලා අහලා ඇති. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගැන ඔයාලා අහලා ඇති. නමුත් ඒ චිත්‍රපටි දෙකම ෂූට් කර ලොකේෂන් එක ගැන ඔයාලා අහලා නැතුව ඇති. අද මම පෙන්නන්නේ ඒ වගේ චිත්‍රපටි 110ක් ෂූට් කර ලොකේෂන් එකක්. චිත්‍රපටි ලෝකයේ ඉහළින් ඉන්නේ හොලිවුඩ් චිත්‍රපටි. හොලිවුඩ් චිත්‍රපටි මුළු ලෝකේ පුරාම වැඩිම පිරිසක් බලන චිත්‍රපටි. ඒ අතරිනුත් සුවිශේෂ චිත්‍රපටි ගොඩක් තියෙනවා. ඉතින් රොබින් හුඩ්, ජේම්ස් බොන්ඩ් වගේ චිත්‍රපටි ඇතුළුව චිත්‍රපටි
110ක් රූගත කළ ලොකේෂන් එක තමයි දැන් මම මේ ඉන්න යුගොස්ලාවියාවේ ඩුබ්‍රොවින්ස්. අද මම පෙන්නන්නේ ඔයාලට චිත්‍රපට 110ක් රූගත කරපු සුප්‍රීම ලොකේෂන් එකක් වෙච්ච ඩුබ්‍රොවින්ස් නගරය. මේ තියෙන ඩුබ්‍රොවින්ස් පෞරාණික නගරේ නැත්තම් බලකොටුව. අපි ඩුබ්‍රොවින්ස් පැරෙන් නගරයෙන් පටන් ගමු ඩුබ්‍රොවින්ස් නගරේ සංචාරය. ඒ අතරතුරේ මේ චිත්‍රපටි රූගත කර තැන් ඔයාලට දකින්න පුළුවන්. මම දැන් පොඩි ලිස්ට් එකක් කියන්නම් චිත්‍රපටි රසක. ඒතකොට මේ චිත්‍රපටි වලින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාලා චිත්‍රපට බලලා තියෙනවා නම් ඔයාලට මතක් වෙයි මම මේ ගමන යන අතරේ මෙන්න මෙතන මම දැක්ක කියලා. මේ තමයි අලුත් නගරේ ඉඳලා පැරෙන් නගරයට යන මාවත. මම මේ නගරේ මේන් ගේට් එක හරහා යන අතරතුරේ ඔයාලට කියන්නම් ඔයාලා බොහොම ආසාවෙන් අහන්න කැමති දෙයක්. ඒ තමයි මේ නගරයේ රූගත කරන ලද චිත්‍රපටි 110 අතරින් කිහිපයක්. මොකද මේ හොලිවුඩ් චිත්‍රපටි දැකපු අය අනන්තවත් ඇති. ඒ හොලිවුඩ් චිත්‍රපටි බලපු අයට මතක් වෙනවා ඇති. මම මේ යන නගර සංචාරයේදී ඔයාලා හොඳට හිතට ගන්න මෙන්න මේ චිත්‍රපටි බලපු අය ඉන්නවා නම් ඒ අදාළ තැන් ෂූට් කරපු තැන් ඔයාලට මතක් වෙන්න ඕන. ජේම්ස් බොන්ඩ්, රොබින් හුඩ්, Games of Thrones, Star Wars, Succession, Nightfall, Easel, Captain America, The Trial, Fan, Twice Born, Casanova, Shadow of Treason, The Secret Invasion, The King, The Valley of Death. ඒ වගේ චිත්‍රපටි ගොඩාරයක් ෂූට් කරලා තියෙන්නේ මෙන්න මේ ඔයාලා දකින්න නගරේ. ඉතින් හිතා ගන්න ලෝකේ මොන තරම් වැදගත් නැද්ද මේක කියලා. පැරෙන් නගරයට ඇතුළු වෙන තැනදී අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ අලට බහින්න තියෙන පඩිපෙළක්. මේ පඩිපෙළ චිත්‍රපටි කොච්චර චිත්‍රපටි ප්‍රමාණයක මේ පඩිපෙළ රූගත වෙලා ඇද්ද? හොඳට හිතලා බලන්න. ඇත්තටම මේ වගේ තැන්වල ඇවිදින්න ලැබෙන එක ජීවිතේ මොනතරම් වාසනාවක්ද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ අපි හීනෙන්වත් නොහිතන තැන්, අපි හීනෙන්වත් නොදකින තැන්, ලේසියෙන් එන්න බැරි තැන්. ඉතින් ඒ හැම තැනකටම මට මම ඇවිල්ලා ඔයාලවත් මේ ප්‍රමාණයෙන් හරි ගෙනියන්න ලැබීම, ඔයාලටත් මේ ප්‍රමාණයෙන් හරි පෙන්වන්න ලැබීම මගේ ඔයාලගේ වාසනාවක් කියලා තමයි ඇත්තටම මට හිතෙන්නේ. මම හරි සතුටින් මේ ඇවිදීම කරන්නේ. මම හරි සතුටින් මේ වෙනුවෙන් මේ වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්නේ. ඉතින් හිතන්නකෝ ලෝකයේ ප්‍රකටම ජේම්ස් බොන්ඩ් රූගත කරපු තැන අපිට මෙහෙම ඇවිදින්න පුළුවන් වෙනවනම් කොච්චර වටිනවද නේද? බලන්න මේ වීඩියෝ අඳුරනවද කියලා. අනිවාර්යයෙන් මේ වීඩියෝ දැකපු අයට දැන් මතක් වෙයි. මම මේ ඇවිදින හුඟක් තැන්වල ටිකක් සෙනග අඩු ගතියක් ඔයාලට පෙනේවි. ඒ කියන්නේ මේක ලෝක ප්‍රසිද්ධ තැන්, ලෝකෙ ගොඩාක් සංචාරක වෙන තැන්. නමුත් සෙනග අඩු වෙන්න එක හේතුවක්. මම මේ වීඩියෝ වලදී කියනවා මොකද සමහර දෙනෙක් මගෙන් අහනවා ඇයි හුඟක් පාළු පාට පේන්නේ කියලා හුඟක් ඒවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි වාහනේ පාක් කරගන්න පාකින් එකක් හොයාගන්න මම උදේ පාන්දරින් තමයි මේ තැන් වලට එන්නේ. දෙවෙනි කාරණේ තමයි ගොඩාක් සෙනගින්නකොට මගේ නිදහසේ මට මේ වීඩියෝ කරගන්න බෑ. ඔයාලා වෙනුවෙන් මට නිදහසේ වීඩියෝ කරන්න නම් ටිකක් පාන්දරින් ඇවිල්ලා සෙනග අඩු වෙලාවක් වෙන්න ඕන. ඉතින් ඒ වගේ හේතු සහ අනිත් එක තමයි අවසාන වශයෙන් මෙන්න මේ හේතුව. මේ තියෙන වාතාවරණය නිසා හැමතැනම සංචාරකයෝ ගොඩක් අඩුයි ලෝකෙ පුරා. ඉතින් මගේ පිස්සුවට මම ගියාට මම ඉතින් ට්‍රැවල් පිස්සෙක්නේ. ඒ වගේ අය වෙන්න බොහොම සාමාන්‍ය අය යනවා අඩුයි. ඉතින් ඒ නිසා තමයි සෙනග අඩු. ෂා මේ බලන්න මේ view එක. අම්මට සිරි. මේ ගුහා තියෙන පාරවල් හැම එකක්ම මැවිලා පේනවා. චිත්‍රපටි ගොඩාක් මම බලලා තියෙනවා බටහිර චිත්‍රපටි. ඒ බටහිර චිත්‍රපටි ගොඩක් ඒවා තියෙනවා. මට හරියටම මතකට එන්නේ මොන චිත්‍රපටියේ මොන තැනද කියලා. නමුත් හරිම හුරු පුරුදු ගතියක් දැනෙන්නේ මේව දකිනකොට. පුදුම හැඟීමක් හිතට ඒක. කියන්න වචන නැහැ. මේ වගේ වීදි ගොඩාක් තියෙනවා මේ නගරේ පුරාම, පැරෙන් නගරේ පුරාම. මේ බලන්න මේ ස්ථාන
ලෝකේ වටිනම නගරයක්. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් මේ නගරේ සම්පූර්ණම. යන හැම තැනකම තියෙන්නේ පට්ට සීන්. ෂා මේ බලන්න. එතන බලකොටු වටේ මූදායින දිගේ යන්න පුළුවන් සීමාව. ෂා පුදුමාකාර ලස්සනයි. මේ මූදට කියන්නේ අද්‍රියාටික් මුහුද කියලා. අද්‍රියාටික් මූදේ තියෙන ප්‍රධානම සංචාරක මර්මස්ථානයක් තමයි දුබ්‍රොවින්ස්ක් කියලා කියන්නේ. ඒක ලෝකේ සංචාරය කරන අයගේ එක හීනයක් දුබ්‍රොවින්ස්ක් නගරය දැකීම. සාමාන්‍යයෙන් ඉන්නවනේ ලෝකේ ට්‍රැවල් පිස්සෝ මං වගේ ඒ වගේ ට්‍රැවල් පිස්සන්ගේ අනිවාර්ය තැනක් තමයි දුබ්‍රොවින්ස්ක්. ඉතින් දුබ්‍රොවින්ස්ක් නගරේ අපි රෑ දෙකක් ගත කරනවා. ඒ රෑ දෙකේම දවස් දෙකේම කරන වීඩියෝ සියල්ල එකතුව තමයි ඊටාම කිටි කරලා කොට කරලා ඔයාලට මම පෙන්වන්නේ. ඉතින් මේ නගරේ දැක්ක දේවල් දකින්න දේවල් ගොඩයි. මේ හැම එකම පෙන්වන්න බෑ. පුළුවන් ප්‍රමාණයෙන් හරි ඔයාලට මේ වගේ නගරයක් පෙන්වන්න ලැබීම ගැන මගේ පුදුම සතුටක් දැනෙනවා මට. මුලින් අපි මේ බලකොටු වටේ මූදු අයින දිගේ රවුමක් ගිහිල්ලා ඊට පස්සේ මම ආයෙ අතුල පෙන්වන්නම්. Hello. No, ona je, ne smijete pušiti, pušta je što drugo. Men om man följer med den här borde man komma dit, man följer ut en bok nu. Ja, wir wollen das ja. මේ වගේ තැන් වීඩියෝ කරලා මගේ YouTube channel එකේ දාන්න edit කරද්දි මම මුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි පෙන්වන්නේ මොනවද කපන්නේ මොනවද කියන එක. මොකද ඒ කරන වීඩියෝ සියල්ල පෙන්වන්න බෑ. ඒ තරම් දිගයි. මට දුකයි. දුකෙන් උනත් කපන්නේ නෑ මේ දැන් මේ දුබ්‍රොවින් නගරෙත් තමයි මට ඒක හොඳටම දැනෙන්නේ. දෙයියනේ මං කොහොමද මේවා තේරෙම නොපෙන්නා ඉන්නේ. ඒත් ඉතින් අමාරුවෙන් උනත් කපලා බොහොම ඔයාලට පෙන්වන්න පුළුවන් සීමාව පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ ඉන්නේ මෙයා තමයි ලොකුටම සතුට විඳින්නේ. හැම තැනම හැම සංචාරයකම සතුට හොඳට විඳින්නේ අපේ වයිෆ්. දැන් මම අපි මේ මෙහෙට වේලාසන ආපු එක හොඳකම දැන් මේවට තව පරක් වෙලා ආවනම් අපිට වාඩි වෙන තැනක් හම්බ වෙන්නේ නැහැ. මේ සෙනඟ පිරීලා ඒ කියන්නේ මේවෙන් නියම සුන්දරත්වය දකින්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු කෑ ගහනවා. මට ඔයාලට මේ හරියට විස්තර කරන්න ලැබෙන්නේ කොහෙන් එනවද කොහෙන් යනවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම්ම විශාල අතුරු මාවත් ගොඩක්. ඉතින් හිතා ගන්න පුළුවන් නේද චිත්‍රපටි වලට මොන තරම් වටිනවද කියලා මේ වගේ සීන මේ වගේ තැන් විශේෂයෙන්ම ස්ටාර් වෝර්ස් රොබින් හුඩ් වගේ චිත්‍රපටි වලට ජේම්ස් බොන්ඩ් වගේ චිත්‍රපටි වලට මේවා පට්ට ලොකේෂන්. ඒක තමයි ඒගොල්ලෝ මේ චිත්‍රපටි මෙහි ගහලා තියෙන්නේ. ඒ බලන්නකෝ හැරෙන පැත්තේ මම දන්නේ කොහේ කියලා යන්නද හිතා ගන්න බෑ. ඒක තැනක් මිස් කරන්න තැනක් නැහැ. ඒක නම් පුදුමාකාර නිර්මාණයක්. මේ බලන්න. කොහෙද යන්නේ? මෙහෙට යනවද? අරහෙට යනවද?
අපි දෙන්නට දැනෙන්නේ මහා කොටු පවරක් මැද අතරමං වෙලා වගේ. ඒ වගේ අමුතු හැඟීම. තාම උදේ නිසා කවුරුවත්ම නැහැ. ඒ බලන්න මේ අහුමුල වලින් ගිහිල්ලා බලමු. යන්න අම්මට සිරිපාත් ස්පොට් එක මෙතන හිතා ගන්නත් බෑ. බලන්නකෝ. ෂා. යාව්. ඉන්නේ කොටියෙක් වගේ පූසෙක් මේ. ෂා. කොහොමද පේනවද ගුහාව? කොයි වගේ තැනකින්ද අපි මෙතෙන්ට ඇතුළු වුණේ කියලා. මේ බලන්න උස. Yeah, I can understand that. Oh. Yes, no, okay, thank you. Thank you very much. මතනක් හිතන්නකෝ ඉතින් ලෝක පුරාම ඉන්න ටූරිස්ලා ඩුබ්‍රොවින්ස් වෙනුවෙන් පිස්සු වැටෙන එක අහන්න දෙයක්ද මේ වගේ සංචාරක මරමස්ථානයක් ඒකේ ටූරිස්ලා ඉන්න කාලේට මං හිතන්නේ මේ වැටක් අයිනවත් ඉන්න ඉඩක් ලැබෙන්නේ නැති කියලා කාටවත් මේක තමයි මේ ගල් පර්වත ටික ලස්සන එතන තියෙන ප්‍රයිවට් කියලා ගහලා ආයෙ උඩ රෙස්ටුරන්ට් එක ෂා මේ උඩින් තියෙන කොටු පවුර කවුරුවත් නැහැ කියලා කියන්න බෑ. පාළුයි කියන්න බෑ. මේ ඉන්නේ යාළුවෝ දෙන්නෙක්. අනේ ලස්සනයි. අපිට යන්න දෙනවද ඔයා? ඔය අපිට යන්න දෙනවද මෙතනින්? අපිට යන්න අවසරද? ඒක තමයි. අපේ ගාලු කොටුතාප්පේ ඇතුලේ වගේ මේ හැමතැනම තින්නේ ගෙවල්. විශාල ජනගහනයක් මේක පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මේ පේන්නේ හැම එකම ගෙවල් වල දොරවල් මේ මිනිස්සු පදිංචි ගෙවල් වල ජනේල. ඉතින් මේ මග දිගේ පේන හැමතැනක්ම ජනාකීර්ණයි මිනිස්සු ජීවත් වෙනවා. මේ දවස්වල සංචාරකයන් ගොඩාක් අඩුයි මම අර කිව්ව හේතු නිසා. ඉතින් අතන දුක හිතෙනවා. ලෝකේ සංචාරක ව්‍යාපාරයට වෙලා තියෙන සන්තෑසිය මේ වගේ තැන් වලින් හොඳටම පේනවා. ඉතින් වෙලාවකට දුකත් හිතෙනවා ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ගොඩාක් ජීවත් වෙන රටක්. ඉතින් මේ වගේ ඩුබ්‍රොවින්ස් වගේ ලෝකයේ සංචාරක මර්මස්ථානත් මේම නම් අපි ගැන මොන කතාවද? Dobro, junto. හරි අමුතු නේද බලන්න. හරි අමුතු ලොකේෂන්. මිනිස්සු රෙදි ඇදලා තියෙන හැටි. රෙදි වේලෙන දාන මරු ක්‍රමයේ එක. පාර දෙපැත්තේ උඩින් වැල් බැඳලා මම හිතන කම්බි කොක්කකින් තමයි රෙදි ඇදලා ගන්න. හොඳට කටු ගහන්න ඕනේ නැත්තම් සේරම් බිම. මේ පඩි නගින්න බහින හැම වාරයක් ගානෙම මට මතක් වෙන්නේ
මේ ගමට ලියුම් බෙදන පෝස්ට්මන් මොන තරම් අවාසනාවන්තයෙක්ද කියලා. මේ හැම ගුහාවක් ගානේ මේ ගයක් ගානේ මතක තියාගෙන මේ පඩින් නැගගෙන බැහැගෙන මේ හැමතැනම ලියුම් ගෙනියන්න. ඒ මොනසෙ මොන කට්ටක් කනවැද්ද? පව් ඇත්තටම. Evo me expensa, ovo sad idem... Kuna 98 Kroatia. Menevak කියන යුරෝ 7ක් වුණා. I think this is better. 21 kuna. Okay. We buy this one. 21 kuna, no? Hello. Nanti t-shirt tag kau dulu juga. Jadi Kroatia. Asuh aja ni. Asuh aja kira harga. Kuna asuh aja. Euro 8ක් 10ක් වගේ නේ. මේවා ලංකාවේ අපි දන්න දෙයක් මොනවද මේ දොඩම් ඒති දොඩම් ගොඩ ගෙඩි පිරිච්ච දොඩම් ගස් දෙකක් දැන් නම් ටික ටික සංචාරකයෝ දැන් නම් ටික ටික ටූරිස්ට්ලා පිරෙන්න පටන් ගන්නවා. Kita, nanti, kamu mana ada buah dengan lama? Ini kita mana? Ini kita mana? Ini balon. Ini balon. Pahala. Betul punya pahala ini. මේ හැමතැනම තියෙන ලොකු දොඩම් ගස්. මේ හැම එකම දොඩම් ගස්. මේ දොඩම් පිරිලේවයි. චූටි බබා අහක් බලන් ඇවිල්ලා මගේ ඇඟේ වැදුනා. ඕනික් එක් වගේ.
චිල්ඩ්‍රන් පාක් එකක්. පොඩි උන්ට කඩාගෙන ආවේ ඒක තමයි මෙතෙන්ට. මම දන්නවා මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා. Visiting museums in the ring by This is the largest active monastery in the city. It stretches